ඔබ නැවතත් බලය සජීවී සංවාදයේ සමගින් අද අපි කතා කරන්නේ COVID-19 නැවත මතුවීම සහ ඉදිරියට අපි රටක් විදිහට ගන්න ඕන මොනවද කියන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අපි යුද හමුදා පරිතුමන්ට යොමු වන්නට කලින් අපිට දුරකථන ඇමතුමක් තිබෙනවා ඉසුරි සමරකෝන් මහත්මිය ගම්පහෙන් ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ප්‍රමිසිඩන් සියලුම දෙනාට මට ප්‍රශ්නය යොමු කරන්න ඕන උපරෝහණ මහතාට සහ නාලික කල්වව මහතාට තමයි මට ප්‍රශ්න කරන්න ඕනි. මේ ඊයේ හිරු ටීවී තුලින් ප්‍රචාරය වුණා ගම්පහ රෝහලේ වෛද්‍යවරයෙක්ට කොවිඩ් පොසිටිව් බවක් එයාට එක වැළඳුනේ එයාගේ වෛද්‍ය සාහිත්‍ය හරහා බවක් හිරු ටීවීකින් අපට අනාවරණය කළා. එතකොට ඒ වෛද්‍යවරයෙක්ගෙන් මම මගේ පවුලේ ප්‍රතිකාර ගත්තා. මගේ ළමයා ඇතුළු එතන ගොඩක් පොඩි ළමයි දෙහෙත් ගන්නවා මම දැක්කා. ඇත්තටම ડોක්ටර් මම කතා කරා පොසිටිව් 25න් දැක්කනම් MOH අමුතරණ කියලා කිව්වා. ඉතින් මම අපේ පළදාර MOH මහත්තයාට සාදී සිළු ආයතන මම දැනුවා. ඉතින් මට තියෙන ගැටලුව නම් මේ වනතුරුත් ඒ හරහා නිර්මාණය වෙන පොකුර පිළිබඳව කිසි ක්‍රමවේදයක් අරන් නැහැ කියලා තමයි මට පේන්නේ. මොකද PCR පරීක්ෂණ කරන්න කියලා අපිව දැනුවත් කරේ රෝග ලක්ෂණ මතුවනෝටින් පමණයි. ඉතින් මම උපරෝහණ මහතාගෙන් සහ නාලික කල්වව මහතාගෙන් විමසන්න කැමතියි මේ පිළිබඳව සමාජය තව දැනුවත් කරොත් හොඳයි නේද? මේ ඇත්තටම මිනිස්සුන්ට මේ පිළිබඳව තියෙන අවබෝධය ගොඩක් අඩු බව තමයි පේන්නේ. තාමත් අවදානම අනුරාධපුරගෙන නැතුව තමයි ක්‍රියා කරන්නේ. ඉතින් ඒ වගේම තව දැනුවත් කිරීම කරන අතරතුර PCR පරීක්ෂණයට මේ අලුතින් නිර්මාණය වන පොකුර යොමු වීමට අපට උදව් කරන්න කියලා තමයි මට ඇත්තටම ඔබතුමාලාගේ ගෞරවයෙන් ඉල්ලා සිටින්න තියෙන්නේ. බොහොමත් ස්තුතියි ඔබතුමියට මේ අපි උපුල් මහත්මයාගේ අපි කෙටියෙන් බලාපොරොත්තු වෙනවා මම හිතන්නේ නාලක මහත්මයාට වඩා සමීපව ඔබතුමාලාගේ තමයි සමීප සම්බන්ධ වෙන්නේ මේ ගම්පහ රෝහලෙන් වෛද්‍යවරයෙකු හමු වීම ගම්පහ වෛද්‍යවරයෙකු හමු වීම සහ ඒ වෛද්‍යවරයාගේ පෞද්ගලික සේවා ලබා ගැනීම සඳහා මේ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් පැමිණීම කියන කාරණයත් එක්ක ඒ වෛද්‍යවරයා සමීපව ඇසුරු කරපු අයව තවමත් PCR පරීක්ෂණ ලක් කරලා නැද්ද? එහෙම නැත්නම් නිරෝධායන කටයුතු වලට යොමු කරලා නැද්ද? එහෙම තත්ත්වයක් තිබෙනවද? ඔව් දැන් විශේෂයෙන්ම වෛද්‍යවරයා ආසාදිත බවට වාර්තා වීම සම්බන්ධව සෞඛ්‍ය මේ වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත්. ඒ සම්බන්ධව ඒ වගේ මේ වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ගන්න ගිය අයවලුන්ගේ ලැයිස්තු සැකසීමත් කරලා තියෙනවා. නමුත් දැන් මෙතන තියෙන ප්‍රශ්නේ මේ කියන ප්‍රදේශයේ විශාල ආසාදිතව සංඛ්‍යාවක් මේ 1000න් වැඩි ප්‍රමාණයක් මේ ප්‍රදේශ ආශ්‍රිතව තමයි ඉන්නේ. මේගොල්ලොන්ගේ මේ රෝගීන් එක්ක ඉඳපු පළවෙනි කන්ටැක්ට්ස් කට්ටිය 10000කට ආසන්න සංඛ්‍යාවක් මේ සෞඛ්‍යන්දාරි කොට්ටාස දෙකේ නිරෝධායනය කරමින් යනවා. ඒ නිසා මේ කතා කරපු අපේ ඒ මහත්මියවත් කටයුතු ඉදිරි දින හෙට දිනේ හෝ අනිදා දිනේදී සම්පූර්ණයෙන් මේක සිද්ධ වේ අවශ්‍ය උපදෙස් ලැබෙයි. ඒ වගේම දැන් මෙතන කියන අනිත් කාරණේ තමයි එතුමිය මේ මහජනතාව දැනුවත් නැහැ කියන එක. ඇත්තටම දැන් මං හිතන්නේ ඒක නම් අපිට එච්චරම පිළිගන්න පුළුවන් කතාවක් නෙමෙයි මේ ජනමාධ්‍යවල එන දැනුවත් වීමත් එක්ක. ඒ වගේම PCR පරීක්ෂණ සම්බන්ධව මේ රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපතිතුමත් පැහැදිලි කරා. මං හිතන්නේ වඩාත්ම ඵලදායී වන්නේ දින 7ත් 10ත් අතර මේ කාල සීමාවෙදී නිරාවරණය වුණු කෙනෙකුට කරන දේ කියන්නේ අපි දැනගත්ත වහාම PCR පරීක්ෂණ කරන්නේ නැහැ සහ එහෙම කිරීමේ හැකියාවක් නෑ. ඒ වගේම කරන්න වඩාත් ඵලදායී වෙන්නේ දින 7ත් 10ත් අතර කාල සීමාවෙදී කියන එකත් මතක් කරන්න ඕන. ඔය වගේම මේ යුදහදාපත්තුමනේ මේ දැනුවත් නැහැ කියන දැනුවත් කිරීම උපරිමයෙන් මම හිතන්නේ ඔබතුමන්ලගේ පාර්ශවයෙන් සහ මාධ්‍ය ඒකාබද්ධව සිද්ධ වෙන ඔබතුමන් ඉස්සර නතර කරපු තැනින් දැන් මේ ආයතනයේ PCR පරීක්ෂණ වල ලක් කිරීම සහ නිරෝධායන ලක් කිරීම සම්පූර්ණයෙන් කර අවසන්ද කොහොමද අපි නවත්තපු තැනින් ඒ විස්තර ටික කිව්වද? ඔව් දැන් මෙහෙමයි ආයතනයේ හිටපු සංඛ්‍යා අපිට ආයතනයේ ලබා දුන් සංඛ්‍යාවන් එක බැලුවම අපිට තාමත්ම සුළු පිරිසක් ඇරුණම සියල්ලම වගේ මේ වෙනකොට එක්කෝ නිරෝධායන මධ්‍යස්ථානයක ඉන්නවා නැත්නම් රෝහලේ ප්‍රතිකාර ලබන තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. මේක තමයි අතිගරු ජනාධිපතිතුමාට අවශ්‍ය වුණේ. මේ තත්ත්වය වූ වහාම අර මං නැවතුවේ ඒ පවුල අරන් ගියා. ඊට පස්සේ අපි මේ අර 150ක කණ්ඩායම PCR පරීක්ෂණ කරලා බලලා එතකොට අපිට තේරුම් ගියා මේ 150 100 එද්දී ඒ කියන්නේ මේක ටිකක් විහිදිච්ච තත්ත්වයක් තිබෙනවායි කියලා. ඉතින් ඒකින්දම අපි වහාම අපි කියන්නේ ඔක්කොම සම්බන්ධ වෙච්ච කට්ටිය ජනාධිපතිතුමා වහාම මුළු කර්මාන්ත ශාලාවෙම සිටිය අයවලුන්ග PCR පරීක්ෂණ වලට භාජනය කරන්න කියලා කිව්වා. ඒක සාමාන්‍ය ක්‍රමවේදයක තමයි ක්‍රමවේදය. ඉතින් ඒ අනුව
ඒ ස්ථානයේ හිටපු ඒ අවස්ථාවේ දන්නු ඒ අවස්ථාවේ පළවෙනි අවස්ථාවේ දෙපොතේ 1400ක් පමණ සංඛ්‍යාවක් 1400 500 වෙනස් වෙනවා. ඒ සංඛ්‍යාවෙන්ම PCR පරීක්ෂණ කිරීමට කටයුතු කරනු ලැබුවා. ඒ අනුව තමයි ඊයේ දවස් වෙද්දී මේ 1000 පරිණ තත්වයකට මේක ආවේ. ඉතින් ඒ දේ කරන ගමන් පළවෙනියට හම්බුණු කණ්ඩායමේ PCR පරීක්ෂණ වලින් වාර්තා වුණ ආසාදිතයන් වූ කණ්ඩායම රෝහල් වලට රැගෙන යන ගමන් ඔවුන්ගේ පවුල් වල කට්ටියත් නිරෝධායන කඳුරකට රැගෙන යන්නේ කිව්වා. ඉතින් ජනාධිපතිතුමාගේ දැන් මේ නිරෝධායන ක්‍රියාවලිය අපි තිබ්බනේ ඉස්සෙල්ලම සුවං නිරෝධායන කරන්න කිව්වා. ඊට පස්සේ නිවෙස් නිරෝධායන කරන්න කිව්වා. ඊට පස්සේ සමහර අවස්ථා නිවෙස් නිරෝධායන කරන්න කිව්වට නිවෙස් අතර තියෙන පරතරය අඩුකම් හින්දා සමහරලාට මුළු ගමක් පිටින් ඉස්සෙල්ලා අපි ඉස්සෙල්ලා හුදකලා ගම්මාන කියලා නම් කරා. පසුව ඒක හුදකලා ගම්මානේ පිටින් උස්සන් ගිහිල්ලා නිරෝධායන කරන්න කටයුතු ඉතින් මේ වගේ දේවල් කරා. නමුත් මේකෙදී අපි ජනාධිපතිතුමාට අවශ්‍ය වුණේ මුළු මේ කර්මාන්ත ශාලාවේ හිටපු 1400 ගානම එක්කෝ ඔවුන් රෝහලේ නැත්තම් නිරෝධායන මධ්‍යස්ථානයට අරන් යා යුතුයි කියලා. ඉතින් ඒ යටතේ ඒකත් පහසු වුණේ නැහැ. මොකද ආයතනෙ ඉස්සෙල්ලම දුන්න ඇඩ්‍රස් දුන්නම් පස්සේ ඒ ඇඩ්‍රස් වල බොහොමයක් මේ ඇඩ්‍රස් නැහැ. දැන් උදාහරණයක් වශයෙන් අපිට දුන්නා 495ක් පළවෙනි බල ප්‍රදේශ තුන නිරෝධායන ඇදිරි නීතිය යොදවපු බල ප්‍රදේශ වලට අමතරව ගම්පහන් පිටත ප්‍රදේශ වල ඉන්නවා කියලා 495ක්. ඉතින් අපේ හමුදාවේ ඔක්කොම යවලා ඊට පස්සේ මේ 495 හොයන්න ගියාම එච්චර සංඛ්‍යාවක් නැහැ. සමහර කට්ටිය ඡන්දෙන් පස්සෙවත් ඇවිල්ලා නැහැ පැතිවල. සමහර කට්ටිය ඒ ඇඩ්‍රස් නැහැ. ඉතින් ඒ වගේ තත්ත්වයන් තිබුණා. ඉතින් ඒක හින්දා මේ ප්‍රායෝගික ප්‍රශ්න මේ පුල් මහත්තයා කිව්වා වගේ දැන් මේක මේ පොඩි සංඛ්‍යාවනේ 5-10ක් නෙවෙයි මේ එක දවසේ එක 3-4-500 ආවන් පස්සේ මේක පහසු කාර්යයක් නෙමෙයි කොච්චර කෙසේද. ඉතින් ඒක හින්දා උනේ මේ ඔක්කොම ගත්තට සමහර කට්ටිය ඔය කියපු සංඛ්‍යාවක් හිටියේ. එතකොට මේ සංඛ්‍යාවක් ගලප ගැනීමෙත් යම්කිසි මේ අද වෙනකමුත් ඒ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ඒ ආකාරයෙන් මේ ඔක්කොම නිරෝධායන කිරීමට මේ වෙනේට අපි අරන් ගිහලා තියෙනවා. තාම සුළු පිරිසක් ඉන්නවා. නමුත් දැන් ඔක්කොම ආවා කියන්නත් බෑ. දැන් අද දවසේ මම දැක පෙන්නනවා ටීවී වල මේ කට්ටිය බස් හරියම අදත් වෙනවා. එහෙනම් ඊ ආවේ නැත්නම් මොකද පෙරේදා ආවේ නැත්නම් මොකද මේ පෙරේදා ඊ අපි කිව්වේ නැද්ද මේකට? සමහර කට්ටිය මම දැක්කද ඇත්තටම යම් කිසි පුද්ගලෙක් කියනවා අපි ඇවිල්ලා දැන් පැයක් විතර වෙනවා ඇවිල්ලා නැහැ. ඉතින් ඊයේ ආවනම් පැයක් වෙන්නේ නැති වෙන තත්ත්වකුත් තිබ්බා. ඉතින් උතන් දවසේ ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයන් තියෙනවා නැතුව නෙවෙයි ප්‍රායෝගික ප්‍රශ්න තියෙන්නේ නැති. නමුත් කියන්න උත්සාහ කරේ කළ යුතු කාර්යයන් කරා. ඒත් එක තමයි පළවෙනි කාර්යයක් වශයෙන් තමයි මේ පාසල් දුවා දරුවන්ගේ පාසල් වාර ඉවරෙන් තිබ්බේ මේ සිකුරාදාට හෙටට. ඒක ඇඩ්වාන්ස් කළ එක ගෙනාව සවුන්ඩට ගෙනාවා. ඉතින් ඒකෙන් මේ දුවා දරුවන් මේ එක්ස්පෝස් කරන එක අපි නවත්වීමට අපි කටයුතු කරනු ලැබුවා. ඉතින් ඒත් එක්ක තමයි අත්‍යවශ්‍ය වැඩිපුර බහුතරයක් ඉන්න ප්‍රදේශවල පොලිස් බල ප්‍රදේශයේ ඇදිරි නීතිය යොදවන්න අපි කටයුතු කරනු ලැබුවා. ඉතින් මගින් මේක ඇතුලේ තියෙන සංසරණය අඩු කිරීමත් මේ කොවිඩ් පැතිරීම වැළැක්වීමත් මේ කට්ටිය හොයාගෙන නැත්නම් නිරෝධායන ලක් කරන තුරු මේ தත්ත්වය පාලනය කරගන්න හැකියාව ලැබෙනවා. ඒත් එක්කම තමයි තවත් දුරට අනිකුත් අපි දැක්ක ඊට පස්සේ වේයන්ගොඩට දික් වුණා. ඊට පස්සේ කඳානට ජායලට මේ ආකාරයෙන් මේ ප්‍රදේශ ටිකට ඇදිරි නීතිය නිරෝධායන ඇදිරි නීතිය යොදවන්න කටයුතු කරේ විශේෂයෙන්ම මොන එක තැනක තියාගන්නත් කට්ටිය ඔක්කොම ගන්නත් කියලා. ඉතින් මේ ක්‍රියාවලියන් දැන් අද මේ අපි කතා කරන මොහොත වෙද්දි වෙලා ඉවරයි. තව ඉතාමත් සුළු සංඛ්‍යාවක් මම හිතන්නේ මේ ආයතනයේ ස්ථිර සංඛ්‍යාවට අමතරව තව සුළු සංඛ්‍යාවක් අර අනුයුක්ත වෙච්ච කණ්ඩායමක් ඉන්නවා. මම හිතන්නේ හෙට දිනේ ඊතුරු අවසාන සංඛ්‍යාවත් කළ යුතුයි. එතකොට මේ කර්මාන්ත ශාලාවේ සියලුම අයලුන්ගේ PCR පරීක්ෂණ අවසන්. මට මොහොතක් දෙන්න යුදහමදාවතුනි මොහොතක් දෙන්න අපි වෙලා බලාගෙන ඉමු. Lactogro Comfort Pro සතුටින් සිටින්නයි සතුටින් වැඩෙන්නයි from Nestle. නැවතත් ඔබතුමන්ට අවස්ථාව මේ යුදහමදාවතුමනේ දුරකථන ඇමතුමත් තිබුණා මාවනැල්ලෙන් ඒ ප්‍රශ්නෙත් ඔබතුමාට තමයි වෙන්නේ. අපි මේ ප්‍රශ්නෙත් අහලෙමු. වසන්ත උදේරත්න මහත්මයා ආයුබෝවන්. සුබ සන්ධ්‍යාවක් ඔබතුමන්ගේ ප්‍රශ්නය යොමු කිරීමේ හැකියාව තිබෙනවා. ආයුබෝවන් මතුයන් ගරු යුදහමදාවතුමනි මට කෙටි ප්‍රශ්න තුනක් තියෙනවා. දැනට මාස 6කට පමණ පෙර විවිධ පාර්ශවයන් චෝදනා කරා මේ ආණ්ඩුවට කිසිම PCR මැෂිමක් හෝ ICU බෙඩයක් අලුතෙන් මිලදී ගෙන නැහැ කියලා. දැන් අද වෙන විට මිලදී ගෙන තියෙනවා. මොකද ඒ පිළිබඳ තත්ත්වය කියලා දැනගන්න කැමතියි. ඒ වගේම හොදාපතිතුමනි දැන් අපි දැක්කා නේවි එකට මේ ලොකු අසාධාරණයක් මේ වුණා පසුගිය කාලේ. ඉතින් මේ
අපි දන්න සෞඛ්‍යාංශයෙන් පස්සේ යුද හමුදාව ලොකු කැපකිරීමක් කරනවා. ඔබතුමා ඇතුළතින් මේ අයගේ ආරක්ෂාව පිළිබඳව ඔබතුමාට සාතික වෙන්න පුළුවන් මොනවද අරගෙන තියෙන විශේෂ පියවර? අවසාන ප්‍රශ්නය හමුදාපතිතුමනි දැන් අපි දැක්කා මේ ජීවතාවේ නිරෝධායන කටයුතු වලදී ආහාර සුවිශේෂී ආහාර දුන්නා හොඳ මෙනු එකක් තිබුණා අපි දැක්කා. දැන් මේ වර විටත් මේ ආර්ථික තත්ත්වයත් එක්ක ඒ වගේ පාසුකම් සපයන්න පුළුවන් නේද හමුදාපතිතුමනි? මට ඒක තමයි දැනගන්න. බොහොම ස්තුතියි ප්‍රශ්න තුනක් තිබෙනවා ඔබතුමාට. ඔව් PCR සම්බන්ධයෙන් ඔබතුමා කෝ PCR කරන මැෂින් සරමයා මට කියන්න පුළුවන් යුද හමුදාව මේ පළවෙනි කොටස ඉවරනකම් අපිට PCR කරන පරීක්ෂණ මේ මැෂින් තිබෙන්නේ නැහැ. දැන් හමුදාව ශක්තිමත් අපිට 300ක් 600ක් අතර ප්‍රමාණයක් PCR පරීක්ෂණ කිරීමට හැකියාව වන පරිදි අපි අපේ රසායනාගාර අපි වැඩි දියුණු කළා. යුද හමුදාව සතුව. යුද හමුදාව සතුව අපිට තියෙනවා 300ක් 600ක් අතරත් අපිට කරන්න පුළුවන් තත්යකට අපි දියුණු වුණා මේ පළවෙනි රැල්ල ඉවරුනම් පස්සේ පළවෙනි මේ දෙවෙනි කතාවක් නෙවෙයි. නමුත් පළවෙනි කොටස ඉවරුනම් පස්සේ අපි දැන් පසුගිය මාස එකමාර පමණ ප්‍රථම අපි එකක් ගෙනලා අලුතෙන් සම්බන්ධ වුණා. ඉදිරියේදී අපි විශාල වශයෙන් පිටරට වලින් කට්ටිය ගේනවා. ඒකෙදිත් අපිට උදව් කරන්න වෙනවා. අපි දන්නේ නැහැ කවදද ලෝකේ කොයිද ඉවර වෙන්නේ කියලා. ඒකින්ද අපි මේ දේවල් කියලා අපි මේවා අපි හදාගත්තා ඒවා. ඉතින් ඒ වගේම මම හිතනවා සෞඛ්‍ය ශාස්ත්‍රෙත් මේ ආකාරයෙන්ම තමයි අපි ඇවිල්ලා අපි ගුවන් තොටුපළේ දැන් යොදලා අපි මේ ස්නොබ් එකත් පිටරටින් ගෙන්නපු රටක් මාර්තු 10 වෙනිදාට ඉස්සෙල්ලා අපි තාමත්ම සන්තෝෂ වෙන්න ඕන අපේ තාක්ෂණය අපේ ඉන්න වෛද්‍යවරුන් ඒ හා සම්බන්ධ පුද්ගලයන් කොයිතරම් දියුණු වුණාද කියනවා නම් ඒකත් මේ රටේ හදාගන්න නැත්නම් අපිට බලයින් ඉන්න සමහර රටවල දෙන්න බෑ කිව්වොත් අපිට අර යුද්ධේ කාලේ අපිට ඇමිනිෂන් දෙන්න බෑ කිව්ව රටවල් තිබ්බනේ ගුවන් යානේ දීලා තියෙනවා ගුවන් යානේ ගහන පතුරුම දෙන්න බෑ කිව්ව තත්ත්වයක් අපිට තිබ්බා ඒකම වෙන්න තිබ්බා සමහර වෙලට අපි අපේ මේ සුව උත්සාහයෙන් අපේ කකුල් දෙකෙන් හිටගත්තේ නැත්තම් අපිට දක්ෂ පුද්ගලයන් හිටපු හින්දා අපි ඒකෙන් අපි පැත්තෙන් ආවා ඒ වගේම තමයි මේ අනෙකුත් අලුත් ස්වා ගැනීම ගොඩක් කරලා තිබෙනවා මම හිතන්නේ අපේ වෛද්‍යතුමාට කියන්න පුළුවන් ඒ අලුත් ස්වා ගැනීමුත් මොනවද කියලා. ඒ පැත්තේ ඉතින් PCR ඒ තත්ත්ව වැඩි කරගෙන තියෙනවා. ඒත් එක්ක තමයි මේ වෙනකොට යම් අපි විශාල වශයෙන් 800 900ක් ප්‍රතිකාර පුරු තත්ත්වයක් තිබ්බ හින්දා ඒ තත්ත්වෙන් එහාට මම හිතන්නේ සෞඛ්‍ය ශාස්ත්‍රය ගියේ නැහැ. නමුත් මේ තත්ත්වය අහපු ගමන්ම ඊයේ දිනේදී නිවෙල් ප්‍රනාන්දු රෝහලත් අරගෙන සාමාන්‍යයෙන් 2500ක වගේ කැපැසිටියක් රෝහල් ගත වුණත් යන්න පුළුවන් තත්යකට දැන් දියුණු කරලා තිබෙනවා. පැය 24න් පැය 48න් ඒ දේ කරා. සෞඛ්‍ය ශාස්ත්‍රයෙන් ඒ දේ කළා තියෙනවා. ඉතින් ඒක එක ප්‍රශ්නයක් ඒක. දෙවෙනි ප්‍රශ්නේ තමයි අපගේ නාවික හමුදාවට වෙච්ච මේ අවසානවන්ත සිද්ධිය සම්බන්ධයෙන්. මේක මගෙන් එහෙව සහතිකයක් දෙන්න පුළුවන්ද කියලා. මම හිතන්නේ මේක කිසිම පුද්ගලයෙකුට සහතිකයක් දීමේ හැකියාවක් තියෙයි කියලා මට බලාපොරොත්තු වෙන්න අමාරුයි. මොකද හේතුව මේ වෛරසයක්. දැන් ඒ වෛරසය හැසිරෙන ආකාරයේ හැටියට අපේ හැම පුද්ගලයෙක්ම දැන් විශේෂයෙන්ම මේ පිළිබඳව මේ දැම්මම කියන්න ඕනේ හේතුව දැන් පෙරේදා වෙද්දී මෙන්න ආයතනෙ ඔක්කොමලා එන්න දැන් බස් ටික ලෑස්ති කරලා තිනවා නැගලා යන ලෑස්ති ඔක්කොම නිරෝධායනට එන්න ගුවම ආවද නැද්ද කියන මුළු රටම දන්නවා. දෙවනි පැය 48ත් ඒක නැති වුණාම අපිට වුණා මේ අර කිව්ව විදියට රෝහල හෝ නිරෝධායනට මුළු ආයතනෙම කට්ටිය අරන් යන්න වුණාම මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉන්න PHI මහතුරුත් එක්ක අපිටත් උනා පොලිසියටයි හමුදාව විශේෂයෙන්ම යුද හමුදාව සහ පොලිසිය ගෙයින් ගෙට යන තත්ත්වයක් පෙරේදා රාත්‍රියයි ඊයේ අද වෙනකන් දැන් වෙලා තිබෙනවා මේ කට්ටිය ගන්න. ඉතින් ඒ ගන්න ගියාම කාටවත් කියන්න බෑ අතපසු වීම වෙන්නේ නැහැයි කියන එක මනුස්සයන් හැටියට. නමුත් අපි ලබා දිය යුතු දේවල් එක්ක ඒ කට්ටියට ගිහිලා පරිස්සම් මොකද මේකට හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවානේ. ඉතින් මේ බව කියලා පැහැදිලි කරලා තමයි අපි යොමු කරලා තිබෙන්නේ. නමුත් ඔය ඒකයි කියලා කිසිම පුද්ගලයෙක්ට හමු වෙන්නේ නැහැ කියන තත්ත්වෙ නම් මම හිතන්නේ කාටවත් ඒ සහතිකයක් දීමේ හැකියාවක් නැහැ. අපි බලාපොරොත්තු වෙනවා එවැනි තත්ත්වයක් නැති නොවේයි කියලා. නමුත් මේක යම් කිසි භයානක තත්ත්වයකට අපි පසුගිය 48 පැයේදී සිද්ධ වුණා. මොකද මේ එන්න ගොම කට්ටිය ආපු නැති හින්දා. ඊළඟට මේ කාරණා දෙක එහෙමයි. තුන්වෙනි කාරණයක් වශයෙන් මේ ආරක්ෂක මේ නිරෝධායන සඳහා යොමු කරන අයගේ පහසුකම් සම්බන්ධයෙන් තමයි තුන්වෙනි ප්‍රශ්නේ ඇහුවේ. ඔව් අපි එදා කරපු ක්‍රමවේදෙම හොඳට කණ්ඩ දෙන දේවල් ඉන්න දෙන දේවල් කරනවා. නමුත් අද වෙද්දී ඒ කියන්නේ රටේ ජනතාව දැනගත යුතු දෙයක් තිබෙනවා. ඒ ඇවිල්ලා යුද හමුදාවේ සාමාන්‍යයෙන් ත්‍රිවිධ හමුදාව අපි නිරෝධායනය කරේ සාමාන්‍යයෙන් 8000ක් 8500ක් තමයි උපරිමේ එකවර
කරේ. ඒක අනුව තමයි අර ගුවන් යානාගේදීත් අපි පොඩ්ඩක් ඒ කාලේ ඉඳලා 90 ගෙනාවේ යම්කිසි කල්යාවල් ඇතුව ගෙනාවේ ඒකයි. දැන් එක පාට මේ පිටරටවල වලින් අපි දිගටම ගෙනා එක ෆ්ලයිට් යන්නේ 2-3ක් ගෙන අපිට විදේශ රටවල ඉන්න අපේම ශ්‍රී ලාංකිකයන් හැකි ඉක්මනින් අර හම්බුන අවස්ථාවේ ගෙන්න ගන්න අපි උත්සාහ කරා. ඒකින්ද ඒ වගේ විශාල සංඛ්‍යාවක් ඉන්න අවස්ථාවක තමයි මේ තත්ත්වය ඇති වුනේ. දැන් අද දිනේදී මේක 10000කට දැන් අපේ කැපැසිටි එකෙන් ඔබට ගිහිල්ලා දැන් අවසාන වශයෙන් අපේ අධ්‍යක්ෂ ක්‍රියාන්විත මං එන්ඩ්ලාස්ටේදී ගියා සර් දැන් 10000කට ඇවිල්ලා තියෙන තත්ත්වය මේක. එතකොට දැන් අපි හමුදාවක් වශයෙන් අපි මේ රටේ මිනිස්සු දැනගන්න ඕන හින්දා ජනතාව දැනගන්න ඕන හින්දා කතාව කියන්නම්. අපි මේ තත්ත්වෙ එන්නේ ඉස්සෙල්ලා යුද හමුදාවෙන් පමණක් උපාධිධාරීන් දහසක් එකවර අපි පුහුණු වීම කරනවා. රජයේ ප්‍රතිපත්තියක් වුණා 50000ක් උපාධිධාරීන් පුහුණු කිරීමේ වැඩමුළුවක් පටන් ගත්තා. ඒකේ 44000ක් සාමාන්‍යයෙන් පොදුවේ පුහුණු වීම කරනවා. ඒක සම්පූර්ණයෙන් යුද හමුදාව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශත් එක්ක එකතු වෙලා කරන්නේ. ඒ කරද්දී 10000ක් එකවර යුද හමුදාවේ පුහුණු වීම වෙනවා. එතකොට 10000ක් කියන්නේ විශාල සංඛ්‍යාවක්. දැන් මේවත් එක්ක තමයි අපි දැන් මේ සංඛ්‍යාවත් අපිට මැනේජ් කරන්න තියෙන හමුදාවට. ඉතින් මේක ඉතාමත්ම අපහසු කාර්යයක්. නමුත් අපි කවදාවත් බැහැ කියන්නේ අපි බැහැයි නොකියපු කණ්ඩායමක් අපේ රටේ ජනතාව වෙනුවෙන් ඕනම කැපකිරීමකට කරන්න සූදානම් කණ්ඩායමක්. ඉතින් ඒකින්ද ඔබ අහපු ප්‍රශ්නෙට ඔව් අපි කොසේ හෝ ලබා දිය යුතු සියලුම පහසුකම් අපිට දෙන්න පුළුවන් උපරිමය අපි ලබා දීලා එදා කරපු ආකාරයෙන් හෝ ඊටත් වැඩියෙන් ආකාරයෙන් දීලා අපි අනිවාර්යයෙන්ම කරනවා. මේ නිරෝධායන මධ්‍යස්ථාන ගැන තවත් කතා කරන්න ඕනේ. ඊට කලින් මම අපේ විශේෂඥ වෛද්‍යතුමාන් පැත්තට ගිහින් ඔබතුමන්ගෙන් අහන්න මේ ප්‍රශ්න තිබුණා. ඊට කලින් අපි මහ ජනතාවට අවස්ථාව දෙලිමු. රමින්ද ප්‍රනාන්දු කොට්ටාවෙන් ආයිබෝන් සුබ සන්ධ්‍යාවක්. ආයිබෝන්. ඔබතුමන්ගේ ප්‍රශ්න යොමු කරන්න. පාදිනී මහත්මයාගෙන් මම ප්‍රශ්න යොමු කරන්නේ. ඒ වගේම ඔබ සියලු දෙනාටම අනේක වාරයක් පිං මම වැඩපිළිවෙල සාර්ථකව කරගෙන යනවා. ඒ වගේම මට දැනගන්න ඕනේ ෆේස් මාස්ක් පළඳිනවා වගේම අත්පරන්දනා ඒ කියන්නේ අත් ග්ලව්ස් පළඳීම අනිවාර්ය විය යුතුයි නේද? සහ මට තව දැනගන්න ඕනේ මුලින් අපි අපගේ උණ පරීක්ෂා කරේ අපි යන නැතන් වල අපේ මේ නල්ලට තියලා දැන් පුරුද්දක් තියෙනවා මේ අතට උණ බැලීම ඒක සාර්ථකද කියලා සහ දැනගෙන මේ තමයි මට දැනගන්න ඕනේ. ස්තුතියි ඔබ සියලු දෙනාට. බොහොම ස්තුතියි රමින්ග පෙරේර මහත්මයා ඔබතුමාට මේ වෛද්‍යතුමනි අපි ප්‍රශ්න දෙකට පිළිතුරු ලබා දෙමු. මගේ තව ප්‍රශ්න කිහිපයක් තියෙනවා ඔබතුමාට. ඔව් මෙතනදී දැන් මම ඉස්සෙල්ලත් කිව්වා මේ නව දැන් අපි ඉන්නේ අර රෝගීන් අඩු වැඩි වෙන යුගයේනේ. එතකොට ඒක කලින් තිබ්බ සාමාන්‍ය තත්ත්වේ නෙමෙයි. එතකොට අපි ඒකට කියන්නේ නව සාමාන්‍යකරණය නැත්නම් නිව් නෝමල්සි කියලා. ඒ සම්බන්ධව ගත හැකි පියවර සම්බන්ධයෙන් අපි ඉදිරිපත් කරලා තියෙනවා මේ පත්‍රිකාව. මේක පත්‍රිකාවකුත් නෙමෙයි ලොකු පොතක්. මෙතන තියෙනවා රජයේ වෛද්‍යනාලය සංගමයත් සෞඛ්‍ය අමාත්‍යාංශයත් ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවත් එකතු වෙලා හදපු විශාල පත්‍රිකාවක් නැත්නම් පත්‍රිකා රාශියක් එකතු කරලා හදලා තියෙනවා. මේ පොතේ තියෙනවා මම හිතන්නේ පිළිපැදිතු අංග සියල්ලක්ම. ඒක එකට කැටි කරලා කතා කරලා තියෙනවා ඩ්‍රීම් කියන ඒ වචනේ ඩ්‍රීම් කියන එකේ D කියලා කියන්නේ ඩිස්ටන්සින්. ඒ කියන්නේ මීටරයක හෝ ඊට පොඩ්ඩක් වැඩියෙන් පරතරය තබා ගැනීම. RE කියලා කියන්නේ රෙස්පිරේටරි එටිකට්. ඒ කියන්නේ අපි ශ්වසන මාර්ගයේ රෝගයක් තව කෙනෙකුට යාම වළක්වා ගැනීම සඳහා පිළිපැදිය යුතු මූලධර්ම. තුන්වෙනි එක තමයි ඒසෙප්ටික් ටෙක්නික්ස්. අපි අර අතින් තමයි විස බීජ මේක වැඩියෙන්ම යන්න පුළුවන්. ඒකෙන්ද අත සෝදා ගැනීම සහ ඒ පිරිසුදු කිරීම සම්බන්ධ කාරණා. අන්තිම එක තමයි මාස්ක් එක නැත්තම් මුහුණට පැළඳීම. මේ කාරණා හතර තමයි මේ නිර්දේශ කරලා තියෙන්නේ. මේකේ විශේෂයෙන්ම දත්ත සඳහන් කරලා තියෙනවා. මම මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා කෙටියෙන් සඳහන් කරනවා. මේකේ දීර්ඝ වශයෙන් මේක වෙබ් අඩවියේ තියෙනවා. අපේ වෙබ් අඩවියෙත් ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියෙත් තියෙනවා. ඒ වෙබ් අඩවිය බලන්න ප්‍රවාහන කුලිරත් සේවාව පවත්වාගෙන බයිසිකලයක් පැදීම මන්තිරු භාවිතය වැනි සරල කාරණා ඉඳලා යම්කිසි කන්තෝරයක කොහොමද වැඩ කරන්නේ, ඡායාරූප ශිල්පියෙක් වැඩ කරන්නේ කොහොමද, ඊළඟට දිවාසුරකම් මධ්‍යස්ථානය, බන්ධනාගාර, හෝටල් සහ උත්සව පවත්වාගෙන යාම, ඊළඟට බැංකු, කර්මාන්ත, කාර්යාල, ඒ වගේම ඉදිකිරීම් මධ්‍යස්ථාන, ගරාජ, සාප්පු, වෙළඳසැල්, අවන්හල් ඇතුළු සියලුම දුම්රිය පාවිච්චි සියලුම ක්ෂේත්‍ර ආවරණය කරන එක එකට වෙන්වෙන්ව
තියෙන මූලික අර්ථ දැක්වීම් තියෙන. ඒක නිසා ඔබතුමාට අර ග්ලව්ස් පැළඳීම කියන එක එක්තරා සීමාවකට විතරයි පැමිණෙන්නේ. ඒ කොයි අවස්ථාවේදී කියනවා නම් සාමාන්‍ය බැංකුවක වාගේ ඉන්න කෙනෙක් සල්ලි අල්ලනකොට වාගේ අවස්ථාවල හැර අන් අය ග්ලව්ස් පැළඳීම එච්චර අවශ්‍යයි කියලා සලකන්නේ නැහැ. ඒ වගේම ඔබතුමා අහපු එක තමයි උෂ්ණත්වය බලන එක. උෂ්ණත්වය බලන එක මේක ඊටාත්ම හොඳම ක්‍රමයක් නෙවෙයි. නමුත් සාමාන්‍යයෙන් අර ස්ක්‍රීනින් මූලික හරයක් හැටියට තමයි පාවිච්චි කරන්නේ උෂ්ණත්වය බලන එක. අර මුණට අල්ලලා බලනකොට සමහර ලාවට ඒක එච්චරම සුදුසු නෑ කියලා හිතන නිසා අතේ බලන වෙන්න පුළුවන්. ඒක කරන තාක්ෂණය අනුව ඒක යම්කිසි අපිට උණක් තියනවද නැද්ද කියන අදහස දෙනවා. කෙසේ නමුත් මෙතන වෛද්‍යතුමනි පොඩි බාධා කිරීමක් එය 100%ක් නිර්වද්‍යද නිවැරදිම ක්‍රමවේදයක් කියන්න අමාරු. නමුත් එයින් යම්කිසි දායකත්වයක් ලැබෙනවා. දැන් ඔය අර ස්කෑන් යන්ත්‍ර වලින් සමහරලාවට අර එනකොට තියෙන තර්මල් ස්කෑන්ස් වලනුත් කරන්නේ තමන්ගේ ළඟ වුණ වතුර බෝතලයක් තිබ්බොත් ඒක අතන උෂ්ණත්වය දැනෙනවා. නමුත් මෙතනදී වැදගත් දේ තමයි තේරුම් ගන්න ඕනේ දේ මම ඉස්සෙල්ලත් කිව්වා රජයේ ඉන්න ඕනේ සෞඛ්‍ය බලධාරීන් ඉන්න ඕනේ මහ ජනතාව ඉන්න ඕනේ. මහ ජනතාවට වගකීමක් තියෙනවා තමන්ට උණක් තියෙනවා නම් තමන්ට කැස්සක් සහ ස්වසන මාර්ගයේ ආබාධයක් තියෙනවා නම් තමන් අන් අයට ඒක වළක්වා ගැනීම සඳහා කටයුතු කළ යුතුයි කියන එක. ඒ සඳහා කරන අර නිල අපිට කියන්න පුළුවන් මේ උෂ්ණත්වය බලන එකෙන් අපිට හැඟීමක් එනවා අපිටත් වගකීමක් තියනවා නේද කියන අදහස මිසක් ඉන් ඔබට මේක නිවැරදිම පරීක්ෂණය හැටියට අපි සලකන්න අමාරුයි. එහෙමනම් නිවැරදිම උෂ්ණත්වය බලන්න අවශ්‍ය නම් උණ කට්ටක් පාවිච්චි කරලා බලන්න අවශ්‍යයි. ඒ වගේම වෛද්‍යතුමනි දැන් මේ කොරෝනා නැවත මතුවීම ප්‍රථම වරට ආසාදිත බවට පත්වන්නේ කාන්තාවක්. දැන් වාර්තා වෙන තොරතුරු වලට අනුව මේ කාන්තාවට පසුගිය මාසේ 28 වෙනිදා ශ්වසන රෝගී තත්ත්වයක් පෙන්වුම් කරලා තිබෙනවා. කොහොම හරි 30 වෙනිදා වන විට අය රෝහල්ගත වෙනවා. නමුත් 3-4 වගේ දිනවල තමයි ඒගේ PCR පරීක්ෂණය එන්නේ. 28 ඉඳන් මේ ලොකු කාලයක්. මොකක්ද මෙතන මේ වෙලා තියෙන්නේ? මෙන්න මේ කාරණේ තමයි අපි මං හිතන්නේ මහ ජනතාවට පළවෙනි අමුදාවත්තුමා කිව්වා වගේ යුගයේදී අපි දැනුවත් කිරීම කරා. මේ වෛරසය මේ 2000න් පස්සේ ආපු 6 වෙනි වෛරසය. නමුත් මීට කලින් ආපු වෛරස පහ ගැන මහ ජනතාවගේ දැනුමක් නැති තරම්. නමුත් මේ වෛරසය ගැන අද ඩෙන්ගු වලට වඩා මේ වෛරසය ගැන මිනිස්සු දන්නවා. ඇයි මේක මෙච්චරම වෛරසය ගැන දැනුම් තේරුම් ආවේ? මේක පැතිරෙන වේගය තමයි වැදගත්. මරණ සංඛ්‍යාවට වඩා පැතිරෙන වේගය තමයි වැදගත්. පැතිරෙන වේගය අපි පැහැදිලිව කිව්වා මේ රෝගය කළමනාකරණය කරගත්තේ නැත්නම් එහෙම එක පුද්ගලයෙකුට පුළුවන් මාසයක් ඇතුළත 512කට පතුරවන්න. ඉතින් දැන් ඔය 1000 ගාණක් පැතිරෙන එකේම අපිට පැහැදිලි වෙනවා සමහරවිට දෙන්නෙක්ද දන්නේ නැහැ මේ රෝගය සම්පූර්ණයෙන්ම පැතිරුවේ. ඒක තමයි මේකේ තියෙන හැකියාව. ඒක නිසා තමයි යම්කිසි කෙනෙකුට අපි කිව්වේ මේ ආරක්ෂිත ක්‍රම පිළිපදිනවා වගේම තමන්ට රෝග ලක්ෂණ තියෙනවා නම් තමන් ස්වයං වගකීමක් ගන්නට අවශ්‍යයි මේ ප්‍රතිකාර සේවා සඳහා යොමු වීමට. අපි හමුදාපතිතුමා කිව්වා වගේම දවසකට PCR පරීක්ෂණ කරන්න පුළුවන් 4000ක් දක්වා දැන් දියුණු කරලා තිනවා. ආයතන ගණනාවකින් කරනවා. ලංකාව 4800කට වැඩි ප්‍රමාණයක් කරා දවසකට කරන්න හැකියාව තියෙනවා. ලංකාව පුරාම මේ ආයතන බිහි කරලා තිනවා. තුමා කිව්වා වගේම හමුදාවේ මේක ඇති කරලා තියෙනවා. ඊට අමතරව ගුවන් තොටුපොළේ අපි මේකක් ඇති කරලා තිනවා. ඉතින් මේ පරීක්ෂණ කිරීම සඳහා පහසුකම් අපි ඔය කිව්ව නිද්‍රාශීලී කියප අවස්ථාවලදීත් අපි දිනපතා මේ කියන දේවල් නිරතුරුව පවත්වා ගන්න උත්සාහ කරා. ඒ වගේම මේ ඔබතුමන්ගේ බාධා කිරීම සමාවන්න ඕනේ. දැන් මේ PCR පරීක්ෂණ කිරීම සම්බන්ධයෙන් ඔබතුමන්ලගේ සංගම නිරන්තරයෙන් දැඩි තීරණයක හිටියා. දැන් සෑහීමකට පත් වෙනවාද ඔබතුමන්ලා පමණක්? දැඩි තීරණයක හිටියා. රටක් අපිට සෑහීමකට පත් වෙන්න පුළුවන් ද දෛනික වන PCR පරීක්ෂණ ප්‍රමාණය සම්බන්ධයෙන්? ප්‍රමාණය අපි ඇත්තටම කිව්ව 4000 මට්ටමේ තියාගන්නට කියන එක. ඒක දිගටම කියන්න එක හේතුවක් තමයි දැන් මේ PCR පරීක්ෂණ කොහොමදත් කරන්න වෙන පිටසක් ඉන්නවනේ. රෝගී වෙලා ඉන්න අය රෝහලෙන් එටියට යන්න කලින් අඩුම ගානේ තා පරීක්ෂණ දෙසරයක් හෝ තුන් සැරයක් කරලා තමයි ඒ නිවැරදි වුණාට පස්සේ තමයි එළියට දාන්නේ. ඒ වගේම තමයි ගුවන් තොටුපොළින් අපි ගුවන් තොටුපොළ විවෘත කරා. එතකොට එතනින් එන අයගේ PCR පරීක්ෂණ අනිවාර්යෙන් කරගන්නට ඕනේ. ඊට අමතරව අපි කිව්වා රෝගීන්ගේ ආශ්‍රිතයන්ගෙත් කරන්න ඒ දෙකටත් අමතරව යම් යුතිලා රැන්ඩම් කියලා කියන්නේ අහඹු ලෙස තනින් තන සාම්පල ගැනීම සැකසහිත දේවල් සාම්පල. මේ සියල්ල සිද්ධ වෙද්දී තමයි මේ විදිහට රෝගීන් මතුවන්නේ. මෙතනදී ඇත්තටම මහ ජනතාවට අපි චෝදනා කරනවා නෙමෙයි. නමුත් තමන්ගේ ශ්වසන මාර්ගයේ ආබාධයක් තියෙනකොට විශේෂයෙන් තමන්ගේ පැතිරිලා යනකොට වගකීමක් තිබ්බ යම්කිසි විදිහකින් තමන්ගේ PCR පරීක්ෂණය සඳහා යොමු වෙන්න. එතන යම්කිසි පසුබෑමක් තිබ්බ කියන එක පිළිගන්නවා වගේම අපි මෙතනින් පසුබාලා නැහැ. අපි මේක කෙසේ හෝ ජය ගන්නවා කියන එකත් අපි මෙතනදී කිව්වේ යුතුයි. ඒකෙදී වෙච්ච සිද්ධිය තමයි අර මේ PHM හත පැහැදිලිව කිව්වා වගේ මේක
මේ පැතිරිච්ච ඒ හැදිච්ච තැන බලපුවාම මේක පැතිරීමේ අවදානම හොඳටම තියෙන තැන. දැන් අර නාවික කිටුවේ ඇති වෙච්චාම ඒක එක කොටසකට සීමා වෙච්ච එකක්. නමුත් ඒ විශාල වශයෙන් පැතිරුණා. මෙතන සමාජගත වෙලා තමයි පැතිරුණේ. එතකොට අපිට ඒක කළමනාකරණය කර ගැනීම සඳහා යම්කිසි ක්‍රමවේදයන් පාවිච්චි කිරීම උපරිමව කරන්න ඕනේ. හැබැයි එකක් මතක තියාගන්න අවශ්‍යයි. මේකෙදී අපි කළමනාකරණය කරන මූලධර්මය ගැන මහජනතාවට වැටහීමක් දෙන එක වැදගත් කියලා මට මෙතනදී කියන්න ඕනේ. මහජනතාව අහන්නේ ඇයි මේ රටම වැහුවේ නැත්තේ? ඇයි මේක සති දෙකකටවත් මුළු රටම වහන්නේ නැත්තේ? මෙතනදී තේරුම් ගන්න අවශ්‍යතාවය තියෙන්නේ අපි දැන් ඉන්නේ දෙවෙනි අදියරේ නිසා මේ රෝගය ගැන සියලු දෙනාට දැනුවත් කරලා අර නිව් නෝමල්ස් එහෙම නැත්නම් නව සාමාන්‍යකරණය යටතේ මහජනතාවගේ ඒ දායකත්වයත් බලාපොරොත්තුෙන් අපි කටයුතු කරන යුගයක තමයි ඉන්නේ. ඒ යුගයේදී මේකෙදී අපි යෝජනා කරලා තියෙන්නේ යම්කිසි ප්‍රදේශයක රෝගියෙක් මතු වුණොත් ඒ ප්‍රදේශය කියන්නේ සෝනල් ලොක්ඩවුන්. එහෙම නැත්නම් ඒ ප්‍රදේශය විතරයි වහලා දාන්නේ. ඒ ප්‍රදේශය කියලා සලකන්නේ ග්‍රාම සේවක මට්ටම හෝ AGA නැත්නම් අර ප්‍රාදේශීය ලේකම් මට්ටම දක්වා තමයි අපි ආවරණය කරන්නේ. ඒ සඳහා අපි ඉදිරිපත් කරා ඒ වැඩමුළුවේ අපි එහෙම රෝගීන් මතුවෙන කලාප රතු කලාප හැටියටත් නැත්නම් ඩේන්ජරස් සෝන්ස් හැටියටත් එහෙම නැති කලාප කොළ කලාප හැටියටත් ඒ දෙක අතරමැද ඉන්න කලාප කහ කලාප හැටියටත් ඉදිරිපත් කරලා මේ කියන මූලධර්මයක් අනුව තමයි මේ කලාප නිර්ණය වෙන්නේ. අන්නේ කලාපවල අහුවෙන රෝගීන් අහුවෙච්ච ගමන් ඒ කලාපයේ සම්පූර්ණයෙන්ම සංචරණ සීමාවකට යටත් කරනවා. හැබැයි මුළු රටම සංචරණ සීමාවකට යටත් කරන්නේ නැහැ. මොකද අපේ රටේ ආර්ථිකය හැසිරෙන්න අවශ්‍යයි, ආහාර නිෂ්පාදනය වීම කෘෂි කර්මාන්තයේ කෙරෙන්නට අවශ්‍යයි. ඒ වගේම එදිනෙදා ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. මේ මිනිස්සු කොණ්ඩේ කපන මිනිස්සු ඒ මුළු රටම එක සැරේ වහනවා කියන එක මේක ලේසි දෙයක් නෙවෙයි. ආර්ථිකය සියල්ල පවතින්න අවශ්‍යයි. ඉතින් ඒක නිසා පාසල් ඉගෙන ගන්න ළමයින්ගේ මේ සියල්ල වහගෙන ඉන්න එක නෙවෙයි. හැබැයි අර වෙන රටවල් වල වෙන රටවල් බොහොම පල්ලෙහාට දාලා කතා කරනවා නෙවෙයි. මේක සම්පූර්ණයෙන්ම අතෑරලා ඕනේ කෙනෙකුට ඕනේ රෝගයක් වැළඳෙද්දී මැරෙන්නේ මැරෙද්දෙන් කියන ආකල්පෙන් නෙමෙයි. දැන් අපි දන්නවා දියුණුම රටක් එක ආර්ථික විශේෂඥයෙක් කිව්වලු මේ රෝගේ එන්න දෙන්න මේක කළමනාකරණය කරන්න අවශ්‍ය නැහැ. මේකේ එයා ගණන් හදලා කිව්වලු 4 ලක්ෂයක් විතර 3 ලක්ෂ 50000ක් විතර සංඛ්‍යාවක් මියයි. ඒ මියන සංඛ්‍යාවත් වයසකයි මියන්නේ. ඒ මිය ගියාම රටේ මේ සමදායකත්වයේ හොඳ වෙයි කියලා ඒ ආකල්පකින් අපි නෑ. ඒ දැනටම මිලියන 10කට වඩා මිය ගිහින් තියෙනවා. එහෙම ආකල්පකින් අපි නෑ. අපි මෙතනදී හැම වෙලෙම කිව්වේ ආර්ථිකයත් කළමනාකරණය වෙන ගම. ඒක තමයි ඔබ හොඳ වචනයක් කිව්වා. කොරෝනා සමග ජීවත් වීම වගේ කියලා වචන කිව්වොත් හරි. කොරෝනා සමග ජීවත් වීම කියන එක සාමාන්‍ය ජීවිතේ නෙවෙන බව මහජනතාව තේරුම් කරගත යුතුයි. ඒක තමයි ඩ්‍රීම් කියන concept එකෙන් පැහැදිලිව දීලා තියෙන අර කියන කරුණු හතර පිළිපදමින් අපි පුද්ගලිකවත් සියලු දෙනාත් සමාජ වගකීමක් ඇතුව තමන්නුත් අනුත් ඒ වගකීම අරගෙන කටයුතු කරනවා නම් මේ කියන ආරක්ෂාව අපිට සැලසෙනවා. ඒ වගේම මේ ඇඳුම් නීතිය පැනවීම සම්බන්ධව මම දන්නවා ඔබට ප්‍රශ්නයක් තිබෙනවා කියලා වෛද්‍යතුමන් සඳහන් කරපු විදිහට ඒ ප්‍රශ්නට පිළිතුරක් මම ඉදහමතාපතිතුමාගෙන් බලාපොරොත්තු වෙනවා. ඊට කලින් කෙටි විරාමයක් ලබා ගැනීම.